බන්දු පුතේ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් ගණිතය YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ තාපයේ පාඩමේ තාපගති විද්‍යාව දෙවෙනි වීඩියෝ එක MCQ 11 වෙනි බහුවර්ණයේ සිට 20 වෙනි බහුවර්ණය දක්වා. ඉතින් වෙනදා වගේම පළවෙනි වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF link එක තියෙනවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කොච්චර දුරට ඔබට කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ වීඩියෝ එකත් එක්ක බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු සාර්ථකයිද කියන එක. හරි, එහෙනම් අපි යමු වීඩියෝ එකට. තාමත් channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් subscribe කරන්න. 11 වෙනි ගැටලුව. පරිපූර්ණ වායුවක් PV වක්‍රයේ පෙන්වා ඇති ආකාරයට ABCA චක්‍රීය ක්‍රියාවලියකට භාජනය වේ. මේ වගේ චක්‍රීය ක්‍රියාවලියක් අපිට දීලා තියෙනවා ABCA. BC යන සමෝෂ්ණ මාර්ගයේදී වායුව මගින් එක් වක්‍රයක් තුළදී කරන කාර්ය ආසන්න වශයෙන් අපි දන්නවා චක්‍රීය ක්‍රියාවලියකදී වායුව මගින් කරන කාර්ය ප්‍රමාණය මේ වර්ගඵලයට සමානයි. එතකොට අපි හිතුවොත් ඕක ත්‍රිකෝණයක් කියලා. මෙතන දීලා තියෙනවා පරිමාක්ෂයේ 2 ඝන මීටර සහ 5 ඝන මීටර. මේ පැත්තේ දීලා තියෙනවා පීඩනක්ෂයේ 200යි කිලෝ පැස්කල් සහ 500යි කිලෝ පැස්කල්. එතකොට අපි මේ වගේ ත්‍රිකෝණයක් කියලා මෙයා හිතුවොත් ත්‍රිකෝණයක වර්ගඵලය අපිට ගන්න පුළුවන් භාගයේ වැඩි කිරීම, ආධාරක පාදයේ 3 වැඩි කිරීම, ලම්බ උස 300යි කිලෝ වගේ. කිලෝ පැස්කල් කියලා දීලා තියෙනවා. එතකොට මෙතන එන්නේ කිලෝ ජූල් වලින් තමයි කාර්ය ප්‍රමාණය. දෙවරක් 1යි දෙවරක් 150යි 450යි කිලෝ ජූල් කියලා එනවා. එතකොට දැන් ඇත්තටම ඔය ත්‍රිකෝණාකාරව තිබ්බොත් එන වර්ගඵලයට වඩා මෙයා ටිකක් අඩුයි. එතකොට අපිට උත්තර දීලා තියෙන උත්තර වලින් 450ට වඩා අඩු අගයක් විදියට තියෙන්නේ 300යි කිලෝ ජූල් කියන අගය. ඒ නිසා සාධාරණ පිළිතුරක් විදියට 300යි කිලෝ ජූල් ගන්න පුළුවන්. ඊළඟට ධන ඍණ භාවයේ සලකද්දී අපි දන්නවා වාමාවර්ත චක්‍රයක් තියෙනවා නම් මෙයාගේ ලකුණ ධන, දක්ෂිනාවර්ත චක්‍රයක් තියෙනවා නම් ලකුණ ඍණ විදියට තමයි එන්නේ. එතකොට දක්ෂිනාවර්ත වක්‍රයක් આવුත් වක්‍රේ ධන, වාමාවර්ත වක්‍රයක් නම් චක්‍රයේ කාර්ය ප්‍රමාණය ඍණ විදිහට එන්නේ. ඒ නිසා උතන වාමාවර්ත වක්‍රයක් තියෙන්නේ කාර්ය ප්‍රමාණය ඍණ 300යි ජූල් කියලා ගන්න පුළුවන්. 4 වෙනි පිළිතුර ආසන්න අගයක් විතරයි උතන අපි බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඊළඟට 12 වෙනි බහුවර්ණය. පරිපූර්ණ වායුවක් රූපේ පෙන්වා ඇති පරිදි තාපගතික වක්‍රයක් ඔස්සේ ගෙන යනු ලැබේ. 1-2 ක්‍රියාවලියේ සමෝෂ්ඨ වන අතර එම ක්‍රියාවලිය තුළදී පද්ධතියට ජූල් 60ක තාපයක් ඇතුළු වේ. 2-3 ක්‍රියාවලිය සිදුවන්නේ සම පරිමා තත්ත්වයට තේවන අතර එම ක්‍රියාවලිය තුළදී ජූල් 40ක තාපයක් පද්ධතියෙන් ඉවත් වේ. 3-1 ක්‍රියාවලියේදී ඇතිවන පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම වන්නේ. අපිට දීලා තියෙන්නේ ඔන්න ඔය ආකාරයේ PV වක්‍රයක් 1 2 3 කියලා මාර්ගය දීලා තියෙන්නේ. ගානේ පැහැදිලිව කියනවා 1-2 ක්‍රියාවලියේදී සමෝෂ්ණ වන අතර කියලා. සමෝෂ්ණ නම් 1-2 ක්‍රියාවලියේදී ඩෙල්ටා U බිඳුවයි. අභ්‍යන්තර ශක්තිය වෙනසක් නැහැ. සමෝෂ්ණ ක්‍රියාවලියකදී උෂ්ණත්වය වැඩි වෙනවා, අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා උෂ්ණත්වයේ නියතව තියෙනවා කියන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනස බිඳුවයි. ඊළඟට ඩෙල්ටා W අනිවාර්ය ධනාංගයක්. 1-2 ක්‍රියාවලියේදී පද්ධතියට තාපය ජූල් 60ක් ඇතුළු වෙනවා කියනවා. ඒ නිසා ඩෙල්ටා Q ධන 60යි. එහෙනම් ඩෙල්ටා Q ධන 60යි නම් අපි දන්නවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියලා තාපගති විද්‍යාවේ පළවෙනි නියමය. ඩෙල්ටා U බිඳුවක් වෙද්දී ඩෙල්ටා Q ධන 60 වෙන්න නම් ඩෙල්ටා W ධන 60ක් වෙන්න ඕනේ. ඕම ඔය ක්‍රියාවලියේදී සියලු දේවල් අපි දන්නවා. ඊළඟට 2-3 ක්‍රියාවලියේදී පරිමා වෙනසක් නැහැ. පරිමාක්ෂයේ පරිමා වැඩිවීමක් හෝ අඩුවීමක් නැහැ. ඒ නිසා මේ 2-3 ක්‍රියාවලිය ගත්තොත් එතනදී ඩෙල්ටා W බිඳුවයි. පරිමා වෙනසක් නැහැ කියන්නේ ඩෙල්ටා W බිඳුවයි. 2-3 ක්‍රියාවලියේදී ජූල් 40ක් පද්ධතියෙන් ඉවත් වෙනවා කියනවා. එතකොට ඩෙල්ටා Q ඍණ 40යි. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W දැම්මොත් ඔය ක්‍රියාවලියේදී මෙයා ඍණ 40ක් වෙද්දී මෙයා බිඳුවක් නිසා අභ්‍යන්තර ශක්ති වෙනස සමාන වෙන්න ඕන ඍණ 40කට. අභ්‍යන්තර ශක්ති වෙනස දැන් අපි එතන දන්නවා. අපෙන් අහන්නේ 3-1 ක්‍රියාවලිය තුළදී ඇතිවන පද්ධතිය අභ්‍යන්තර ශක්ති වෙනස් වීම. සම්පූර්ණ චක්‍රය තුළදී ආරම්භක ලක්ෂ්‍යයේද කොයි පැත්තට ගියත් කමන්නේ චක්‍රයක් සම්පූර්ණ කරගෙන ඇවිල්ලා ආපහු මුල් ලක්ෂ්‍යයට එනවා කියන්නේ අභ්‍යන්තර ශක්ති වෙනසක් නැහැ. එහෙනම් මේ ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තිය වෙනසක් නැහැ ඩෙල්ටා U බිඳුවයි.
මේ ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තිය 40කින් වැඩි වෙනවා කියන්නේ මේ ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තිය 40කින් මේ දෙක තුන ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තිය 40කින් අඩු වෙනවා කියලා කියන්නේ ඍණාගයක් නිසා අඩු වෙනවා. මේ ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තිය 40කින් වැඩි වෙන්න ඕන ධන 40යි ජූල් කියන පස්වෙනි පිළිතුර ගන්න පුළුවන් 12 වෙනි බහුවර්ණයට නිවැරදි පිළිතුර විදිහට. ඊළඟට 13 වෙනි ප්‍රශ්නය ප්‍රකාශ ප්‍රශ්නයක් විදිහට දීලා තියෙන්නේ පරිපූර්ණ වායුවක් රූපේ පෙන්වා ඇති පරිදි චක්‍රීය ක්‍රියාවලියට බඳුන් වේ. අපිට චක්‍රීය ක්‍රියාවලිය දීලා තියෙන ඔය වගේ ලොකු වර්ගඵලයක් සහ කුඩා වර්ගඵලයක්. මේ පැත්තේදී චක්‍රයේ දක්ෂිණාවර්තයි, මේ පැත්තේදී චක්‍රයේ වාමාවර්තයි. මේ ප්‍රකාශය කියනවා සම්පූර්ණ චක්‍රයේදී වායුව මගින් සඵල කාර්යයක් කරයි. ඔව් වායුව මගින් කරන කාර්යය වැඩි මේ දක්ෂිණාවර්ත වර්ගඵලයේ වාමාවර්ත වර්ගඵලයට වඩා වැඩි. දක්ෂිණාවර්ත වර්ගඵලය වැඩි වෙනවා කියලා කියන්නේ ඩෙල්ටා W ධනාගයක් සඵල වශයෙන් ඉතුරු වෙනවා. ඩෙල්ටා W ධන කියලා කියන්නේ සඵල වශයෙන් වායුව මගින් බාහිර පරිසරයට කාර්යයක් කරනවා කියලා. ඊළඟට කියනවා සම්පූර්ණ චක්‍රයකදී වායුවෙන් සඵල තාපයක් ඉවතට යයි. එතකොට අපි දන්නවා සම්පූර්ණ චක්‍රයක් යනකොට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දැන් ඩෙල්ටා W ගන්න පුළුවන්. ඩෙල්ටා U බිඳුවයි සම්පූර්ණ වක්‍රයක් සම්පූර්ණ කරන්නේ. ඩෙල්ටා U බිඳුව වෙනකොට ඩෙල්ටා W දැන් මෙතන පළවෙනි ක්‍රියාවලියේදී කිව්වා ඩෙල්ටා W ධනාගයක් කියලා. ඒ නිසා ඩෙල්ටා Q ධනාගයක්. ඒ කියන්නේ ඩෙල්ටා Q කියලා මේක අර්ථ දක්වන්නේ පද්ධතියට දුන් තාපය. පද්ධතියට දුන් තාපය ධනාගයක් කියලා කියන්නේ පද්ධතියෙන් තාපය අවශෝෂණයක් නිසා පද්ධතියෙන් තාපය පිටට විමෝචනයක් වෙලා නැහැ. ඒ නිසා B ප්‍රකාශය වැරදි. C ප්‍රකාශය කියනවා වක්‍රයේ පුරාම උෂ්ණත්වය නොවෙනස්ව පවතී. නෑ. ඩෙල්ටා U බිඳුවයි කියලා කියන්නේ ආරම්භක සහ අවසාන ලක්ෂ්‍ය දෙක අතර උෂ්ණත්ව වෙනසක් නැහැ. උෂ්ණත්වය වැඩි වෙන්නවත් අඩු වෙන්නවත් නැහැ අභ්‍යන්තර ශක්තිය නේද තියෙන නිසා. ඒ වුණාට මේ චක්‍රයේ තැනින් තැනට උෂ්ණත්වය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙලා ඇවිල්ලා ඉන්න පුළුවන් මේ අපි කලින් කතා කරපු ගානේ වගේ. ඒ නිසා ඒ පමණක් සත්‍ය වේ පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 13 වෙනි ප්‍රශ්නයට. ඊළඟට බලමු 14 වෙනි ප්‍රශ්නය. පරිපූර්ණ වායුවක් සඳහා සංවෘත PV වක්‍රයක් රූපේ පෙන්වා ඇත. CA පෙතොස්සේ සිදුවන අභ්‍යන්තර ශක්ති වෙනස ඍණ 160 ජූල් වන අතර වායුවට සංක්‍රමණය වන තාපයේ AB පෙතොස්සේ ජූල් 200ක් වන අතර BC පෙතොස්සේ 40ක් වේ. AB පෙතොස්සේ වායුව මගින් කරනු ලැබුණු කාර්ය වන්නේ. මේ වගේ වක්‍රයක් දීලා තියෙනවා. ඔය වක්‍රයේ A B C කියලා අවස්ථා තුනක් දීලා තියෙනවා අපිට. ඔය වගේ. අගයන් කිසි දෙයක් දීලා නැහැ. PD වක්‍රය ඔය හැඩේ තියෙන. එතකොට අපිට කියනවා CA පෙත ඔස්සේ සිදුවන අභ්‍යන්තර ශක්ති වෙනස ඒ කියන්නේ ඩෙල්ටා U CA පෙතට ඍණ 160යි. අපි හදන්නේ 14 වෙනි ගැටලුව. ඊළඟට වායුවට සංක්‍රමණය වන තාපය AB පෙත ඔස්සේ 200යි ජූල්ලු ඔය ඩෙල්ටා Q එතකොට BC පෙත ඔස්සේ 40යි ජූල්. ඔයගේ 40යිලු ඩෙල්ටා Q වගේම දෙක දීලා තියෙනවා. AB පෙත ඔස්සේ වායුව මගින් කරනු ලබන කාර්ය වනුයි. අපෙන් අහන්නේ මෙතනදී ඩෙල්ටා W තමයි කොච්චරද කියලා. එතකොට මේ චක්‍රීය ක්‍රියාවලිය සම්පූර්ණ කරද්දී අපි දැනගන්න ඕනේ BC කොටසේදී පරිමාව වැඩිවීමක්වත් අඩුවීමක්වත් වෙලා නැහැ. පරිමාව වෙනසක් නැහැ කියලා කියන්නේ ඩෙල්ටා W බිඳුවයි. ඩෙල්ටා Q 40ක් වෙද්දී ඩෙල්ටා W බිඳුවක් කියලා කියන්නේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W අනුව අපිට ගන්න පුළුවන් ඩෙල්ටා Q ධන 40ක් වුණොත් මෙයා ඩෙල්ටා W බිඳුව නිසා ඩෙල්ටා U 40යි. එහෙනම් ධන 40ක් විදිහට එනවා ඩෙල්ටා U වගේ උතන. ඒ කියන්නේ මෙතනදී අභ්‍යන්තර ශක්තිය 40කින් වැඩි වෙනවා. එහෙනම් මේ චක්‍රීය ක්‍රියාවලිය සම්පූර්ණම කරද්දී අභ්‍යන්තර ශක්තිය ආපහු මුල් ලක්ෂයට එනකොට ශූන්‍ය වෙනවා. එහෙනම් මේ ක්‍රියාවලියේදී ධන 40ක් තියෙනවා මේ ක්‍රියාවලියේදී ඍණ 160ක් තියෙනවා. වෙනස ඍණ 120යි. එහෙනම් මෙතනදී ඩෙල්ටා U ඍණ 120ක් වැඩිපුර තියෙන නිසා ධන 120ක් වෙනවා. එහෙනම් ඩෙල්ටා Q 200යි කියලා ගන්නවා. ඩෙල්ටා U අපිට 120යි කියලා හොයාගත්තා. ඒ නිසා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W පාවිච්චි කරොත් ඩෙල්ටා W හොයන්න පුළුවන්. ඩෙල්ටා Q 200යි ඩෙල්ටා U 120යි ඩෙල්ටා W අපෙන් අහනවා ඩෙල්ටා W වෙනවා 80යි ජූල් කියලා. ජූල් 80ක ශක්තියක් කියන්නේ පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුර. 15 වෙනි ගැටලුව. පාපැදි පොම්පයක් මගින්
ටයරයට වාතය ඉතා ඉක්මනින් පොම්ප කරනු ලැබේ. ඉතා ඉක්මනින් කියන වචනේ වැදගත්. ඉතා ඉක්මනින් පොම්ප කිරීමකදී ඉතා ඉක්මනින් යම්කිසි ක්‍රියාවලියක් සිදු වෙනවා කියලා කියන්නේ පරිසරයත් එක්ක තාප හෝමාරුවට යට වෙලාවක් නැති වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා Q බිඳුවයි. ආන්ගෙනම් ඉතා ඉක්මනින් පොම්ප කරනවලු. පොම්ප කිරීමේ ක්‍රියාවලියේදී පොම්පේ ඇති වාතය සඳහා පහත කුමක් සත්‍ය වේද කියලා අහනවා. ඩෙල්ටා Q බිඳුවයි. ඒ ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ඉතා ඉක්මනින් කාර්ය කරනවා කියලා කියන්නේ බාහිර පරිසරයෙන් තාපය ලබා ගන්නවත් පද්ධතියෙන් තාපය පිට කරන්නවත් අවස්ථාවක් වෙලාවක් නැති වෙනවා. ඩෙල්ටා W පද්ධතියේ වායුව පොම්ප කරද්දී සම්පීඩනය වෙනවා. සම්පීඩනය වෙනවා කියන්නේ පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනවා කියලා කියන්නේ ඩෙල්ටා W ඍණාංගයක්. පරිමාව අඩු වීමක් කියන්නේ ඩෙල්ටා W ඍණාංගයක්. ඊළඟට එතකොට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන්න ඩෙල්ටා W අනුව මෙයා බිඳුව වෙද්දී මෙයා ඍණාංගයක් තියෙන නම් මෙයා ඩෙල්ටා W ඍණාංගයක් තියෙන නම් ඩෙල්ටා U ධනාංගයක් වෙන්න ඕන. එහෙනම් බිඳුව ඍණ ධන කියන පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් 15 වෙනි ප්‍රශ්නයට. 16 වෙනි ප්‍රශ්නය. 16 වෙනි ප්‍රශ්නයේදීත් අපිට ඔය තර්කයම පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා ගොඩාක් තියලා තිබුණාට කියන්නේ සිලින්ඩරය තුළ පරිපූර්ණ වායුවක පිස්ටනයේ P සිට Q දක්වා ඉතා සෙමෙන් ඉතා ඉක්මනින් චලනය වන අවස්ථාවලදී උෂ්ණත්ව වෙනස ඩෙල්ටා T ඊළඟට ඩෙල්ටා Q ඩෙල්ටා U ඩෙල්ටා W වෙනස් වීමක් වෙනවා. මම ගන්නවා ඔය B ක්‍රියාවලිය. ඉතා ඉක්මනින් සිදුවන ක්‍රියාවලිය. ඉතා ඉක්මනින් සිදුවන B ක්‍රියාවලිය ගත්තොත් පරිසරයත් එක්ක තාප මාරුවක් නැහැ. ඩෙල්ටා Q බිඳුවයි. ඩෙල්ටා Q බිඳුව වෙලා තියෙද්දී පිස්ටනේ ආපස්සට චලනය වෙන්නේ. වායුවේ පරිමාව වැඩි වෙනවා. වායුවේ පරිමාව වැඩි වෙනවා කියලා කියන්නේ ඩෙල්ටා W ධනාංගය. එතකොට ඩෙල්ටා Q බිඳුවයි ඩෙල්ටා W ධනාංගය. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W අනුව මෙහා බිඳුවක් වෙද්දී ඩෙල්ටා W ධනාංගයක් තිබුණොත් මෙහා ඍණ වෙන්න ඕන. එහෙනම් පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම ඍණ. පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වැඩි වීම ඍණ. එතකොට වැඩි වීම ඍණ කියලා කියන්නේ අඩු වීමක් වෙන්නේ පද්ධතිය අභ්‍යන්තර ශක්තිය. අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා කියලා කියන්නේ උෂ්ණත්වයත් අඩු වෙනවා. ඒ නිසා උෂ්ණත්ව වෙනසත් ඍණ. ඍණ බිඳුව ඍණ ධන කියන B ගේ ප්‍රකාශයෙන් විතරක් අපිට B ගැන හිතලා විතරක් ඉතා ඉක්මනින් සිදුවන ක්‍රියාවලිය ගැන හිතලා විතරක් පිළිතුර ගන්න පුළුවන්. පිළිතුරු අංක 1 කියලා අනිත් කිසිම එක ඔය ආකාරයට සම්බන්ධතාවය දීලා නැහැ. ඊළඟට 17 වෙනි ප්‍රශ්නය. 17 වෙනි ප්‍රශ්නේ කියනවා රූපේ පෙන්වා ඇති පරිවර්ණය කරන ලද සිලින්ඩරය තුළ ඇති වායුවක පීඩනය 4 වැඩි කිරීම 10 5 පැස්කල්ලු පෘෂ්ඨික වර්ගඵලය 5 වැඩි කිරීම 10 ඍණ 3ක් වර්ග මීටරයට වූ පිස්ටනය වායුවේ අභ්‍යන්තර ශක්තිය ජූල් 5කින් අඩුවන ලෙස ක්ෂණිකව චලනය කරන ලදී. පීඩනය වෙනස් වීම නොසලකා හැකියයි උපකල්පනය කළහොත් පිස්ටනය ගමන් කළ දුර සහ දිශාව වනුයේ. අපි දාමු තාපගති විද්‍යාවේ පළවෙනි නියමය ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඩෙල්ටා W අපිට ලියන්න පුළුවන් P ඩෙල්ටා V කියලා. P කියන්නේ පීඩනය, ඩෙල්ටා V කියන්නේ පරිමාව වෙනස් වීම. දැන් ඔතනදී වායුවේ අභ්‍යන්තර ශක්තිය ජූල් 5කින් අඩු වෙනවා. ජූල් 5කින් අඩු වෙනවා කියන්නේ මෙයා ඍණ 5යි ජූල්. ඊළඟට ක්ෂණිකව චලනය කරන්නේ. ක්ෂණිකව චලනය වෙනවා කියන්නේ පරිසරයත් එක්ක තාපය හෝ මාරු වෙන්න කාලයක් දෙන්නේ නැහැ. තාප හෝ මාරු බිඳුවයි. දාන ඩෙල්ටා W මම P ඩෙල්ටා V කියලා දානවා. ඔතනින් හොයන්න පුළුවන් ඍණ 5 මේ පැත්තට ගෙනනකොට දාන 5 වෙනවා. P කියන්නේ පීඩනය 4 වැඩි කිරීම 10 5යි. V කියන්නේ පරිමාව වෙනස් වීම ඩෙල්ටා V කියලා කියන්නේ පරිමාව වෙනස් වීම පිස්ටනයේ හරස්කඩ වර්ගඵලයේ වරක් චලනය වුණු දුරට ගන්න පුළුවන්. පිස්ටනයේ හරස්කඩ වර්ගඵලයේ 5 වැඩි කිරීම 10 3යි චලනය වුණු දුර මම x කියලා ගන්නවා. එතකොට 10 දෙකක් ඉතුරු වෙනවා 4 වරක් 5 20යි. එතකොට 200යි 5 බෙදීම 200යි කියලා කියන්නේ x කියන දුර එනවා 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක් කියලා මීටර. එතකොට චලනය වෙන්නේ පරිමාව මෙයා ඝන වෙන විදිහට චලනය වෙන්නේ. ඒ කියන්නේ පරිමාව වැඩි වෙන විදිහට පරිමාව වැඩි වෙන්න ඔය දීලා තියෙන රූප සටහනේ දකුණු පසට චලනය වුණාම ඒ නිසා 17 වෙනි ප්‍රශ්නෙට වම් පසට චලනය වුණාම පරිමාව වැඩි වෙන්නේ. එතකොට පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් 17 වෙනි ප්‍රශ්නෙට. 18 වෙනි ප්‍රශ්නය බැලුනේකින් ඉක්මනින් වාතය ඉවත් වෙන ක්‍රියාවලියක් සලකා බලන්න. මෙම ක්‍රියාවලිය සඳහා ඩෙල්ටා Q ඩෙල්ටා W ඩෙල්ටා U අහනවා.
බැලුනේ ඉක්මනින් තාපය ඉවත් වෙනවා කියන්නේ පරිසරයත් එක්ක තාප හෝමාරුවක් නැහැ ඩෙල්ටා Q බිඳුවයි. ඩෙල්ටා W ධනාංගයක්. මොකද පරිමාව වැඩි වෙනවනේ බැලුනේ ඉවත් වෙන වායු පරිමාව වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම වායුව මගින් බාහිර කාර්යයක් කරලා තියෙන ධනාංගයක්. එතකොට තාපගති විද්‍යාවේ පළවෙනි නියමය අනුව ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. මෙහා බිඳුවක් වෙද්දී මෙහා ධනාංගයක් වෙන්න නම් ඩෙල්ටා U ඍණාංගයක් විය යුතුමයි. ඒ නිසා බිඳුව ධන ඍණ කියන පස්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 18 වෙනි ප්‍රශ්නයට. ඊළඟට අපි බලමු 19 වෙනි ප්‍රශ්නය. 19 වෙනි ප්‍රශ්නේ රූපේ පෙන්වා ඇති PV වක්‍රයේ දැක්වෙන ආකාරයට පද්ධතියක් චක්‍රීය ක්‍රියාවලියකට භාජනය වේ. AB සහ BC වලදී පද්ධතිය මගින් කළ කාර්ය පිළිවෙලයි. AB කියලා කියන්නේ මේ වගේ රේඛාවක්. එතකොට ඔය AB රේඛාව ගන්නකොට AB රේඛාවේදී කරන කාර්ය ප්‍රමාණය කියලා කියන්නේ මේ අක්ෂයත් එක්ක පරිමා අක්ෂයත් එක්ක සම්පූර්ණ වර්ගඵලය. සම්පූර්ණ වර්ගඵලය කියන්නේ ත්‍රිපිසියමක්. භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව ගත්තොත් 6යි 4යි 10 වැඩි කිරීම 10යි 5යි ලම්බ දුර 1.2කින් 0.4ක් අඩු කරපුවාම 0.8 වැඩි කිරීම 10 ඍණ 3යි. සුළු කරන්න තියෙන්නේ 10 ඍණ 3ට කපලා අයින් කරන්න පුළුවන් 10 2යි දෙවරක් 1යි දෙවරක් 5යි පස්වරක් 40යි දශම ස්ථාන දෙකක් අයින් කරපුවාම 4යි 4 වැඩි කිරීම 10 2යි කියන්නේ 400යි ජූල්. ඔය AB ක්‍රියාවලිය. BC ක්‍රියාවලිය කියන්නේ මේ ක්‍රියාවලිය. එතකොට BC ක්‍රියාවලියේදී පරිමා වෙනසක් නැහැ. පරිමා වෙනසක් නැහැ කියන්නේ කාර්ය බිඳුවයි 400 සහ බිඳුව දීලා තියෙන්නේ. පළවෙනි පිළිතුරේ නිසා 19 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. ඊළඟට 20 වෙනි ප්‍රශ්නය. 20 වෙනි ප්‍රශ්නේ අපිට ක්‍රියාවලිය තුනක් දීලා තියෙනවා. අපෙන් අහනවා වැඩිම තාප හෝමාරුවක් සිදුවන්නේ මොන ක්‍රියාවලියේදීද කියලා. තාපගති විද්‍යාවේ පළවෙනි නියමය අනුව ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඔය මොන ක්‍රියාවලියේ ගියත් මාර්ගයේ මත රඳාපවතින්නේ පද්ධතිය අභ්‍යන්තර ශක්ති වෙනස් වීම. A කියන ස්ථානයේ සිට C කියන ස්ථානය දක්වා එනකොට මොන මාර්ගය ආවත් අභ්‍යන්තර ශක්ති වෙනස් වීම මෙයාණියයි. එතකොට වැඩිම තාප හෝමාරුවක් වෙන්නේ ඩෙල්ටා W වැඩි මාර්ගයක් තියෙනකොට. ඩෙල්ටා W වැඩි මාර්ගයක් තියෙන්නේ වර්ගඵලයේ වැඩිම වක්‍රයේ. ඒ නිසා ඔතන වර්ගඵලයේ වැඩිම වක්‍රය ABC කියන මාර්ගයේ තියෙන වර්ගඵලය කියලා අපිට ගන්න පුළුවන් යටවන වර්ගඵලයේ x අක්ෂයත් එක්ක. ඒ නිසා ABC පතේ ඔස්සේ තමයි වැඩිම කාර්යයක් වෙන්නේ. පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් 20 වෙනි ප්‍රශ්නෙට. හරි දුවේ පුතේ එහෙනම් අද MCQ 10 කතා කරලා ඉවරයි. මේ වගේම අලුත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු. එතකන් සමු ගන්නවා සියලු දෙනාටම සුබ දවසක්.